හරි. අයිබෝන් හැමෝටම අපි දෙකමාරට දාගත්තත් විදුලි සංධීම සිද්ධ වුණ නිසා අපිට 2:40 විතර ආවා කරන්ට් එක. හැබැයි මේ ආයෙත් මේ වෙලාවෙන් පන්ති පටන් ගන්න බැඳියක් නැති නිසා මම 3ට දාපු නිසා 3ට පන්ති ආරම්භ කරා. හරි. කොහොමද ඔන්න පස කියන පාඩම තමයි අපි මේ වෙනකොට කතා කරමින් පවතින්නේ. ඊළඟට තව ලබන සතියේ වෙනකොට ඔයාලට පාසල ආරම්භ කරනවා කියලා මේ වෙනකොට වාර්තා පළ වුණා නේ. එහෙනම් ලබන සතියේ පාසල ආරම්භ කරાવી. පාසල ආරම්භ කරාට පස්සේ අපේ පන්තිය පැවැත්වෙන්නේ කොහොමද? ඒතර ඒකල දැනුවත් කිරීම ඉදිරියේදී කරනවා ඔයාලට. පාසල ආරම්භ කරත් මම ඔන්ලයින් පන්ති පමණයි මේ මාසය තුල පවත්වන්නේ. දෙසැම්බර් මාසය තුල සාමාන්‍ය පන්ති පටන් ගන්නවා නම් තවම තීරණයක් නැහැ. තවමත් ඔන්ලයින් පන්ති පමණයි මම කරන්න කියලා තමයි තීරණය ඉන්නේ මේ මාස දෙක බොහෝ දුරට. නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාස දෙක. ඒක නිසා එතකොට තව කාරණාවක් තියෙනවා ළමයි ඔයාලා ඉස්කෝලේ ඇවිල්ලා එකමාරට ඉවර වෙලා අපි දෙකමාරට පන්තිය දැම්මොත් පැයක් ඇතුළත ගෙදර එන්න බැරි ළමයිත් ඉන්නවා ඒ අතරනේ. අපි අතර ඉන්නවා පැයක් ඇතුළත ගෙදරට ආයේ එන්නේ නැති අය. එතකොට ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න ගෙදරට එන්න බෑ නේ. එතකොට කොහොමද අපේ වැඩේ වෙන්නේ? දෙකමාරට පන්තිය ආරම්භ කරන්න පුළුවන් වෙයිද? නැත්නම් ඊට වඩා වෙලා යයිද ගෙදරට එනකොට? සමහර අය පහින් යන ඉන්නවා, බස් වල ගිහින් එන අය ඉන්නවා. මේ හින්දා පන්ති ආරම්භ කිරීමේ වෙලාව හෝ දිනය නේ තුනට දාමු. දිනය ගැන පස්සේ දැනුවත් කිරීම කරන්නම්. පුළුවන් වුණොත් අපි ඉරිදාට පන්තිය ගන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඉරිදා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ඉරිදා කීයටද වෙලාව දාගන්න බලමු. කොහොම හරි වෙලාවක් ඉරිදා සාමාන්‍යයෙන් 12:00 2:00 වගේ ටයිම් බලමු. අපි තාම නැහැ. අපි වෙලාවක් බලලා අදාළ වෙලාවට පන්තිය කරන්න උත්සාහ කරමු. මොකද හවස දාන්න දෙයක් නෑ. ගොඩක් අයට දෙවන පන්තිය තියෙන නිසා හවස අපිට මේක තව වෙලා පහු කරන්නත් බෑ නේ. දෙකමාර ගන්නත් බෑ. දෙකමාර ගන්න බැරි හේතුව ඒ වෙලාවට ඉදර යන්නේ නැති නිසා. ඒ නිසා දෙවන පන්තියත් ඒ පන්තිය මේ වෙනවා. ඔයගේ කාරණා ඉන්න බලමු. පොඩ්ඩක් මේ වෙනත් දවසක් ඒ කියන්නේ ගත්තත් ගන්න නෑ ඉරිදා දවසකට තමයි. මොකද සෙනසුරාදා දවස් සම්පූර්ණයෙන් පන්තිය දින නිසා එක්ක ඉරිදාවකට නැත්නම් මේකෙම ආයෙ තව හවසට පන්තිය. ඒ අද නැතුව වෙනත් දවසක නේ. ඒක මම ඔයාලව පස්සේ දැනුවත් කිරීම කරන්නම්. පස්සේ දැනුම නෙවෙයි. දැන් මේ හිතා ගන්න එපා. ලබන සතියේ තුල මම කොහොමද දැනුවත් කිරීම ඔයාලට කරනවා. හරි. එතකොට අපි මේ වෙනකොට පස කියන මාතෘකාවේ තමයි ඉන්නේ. පස කියන මාතෘකාවට මේ වෙනකොට ඉන්නේ. එතකොට පස මාතෘකාව යටතේ අපි මූලිකව කතා කරලා තියෙනවා. පසක තියෙන්න පුළුවන් අංශ වර්ග තුනක් පිළිබඳව. නේ? පසක තියෙන්න පුළුවන් අංශ වර්ග තුනක් පිළිබඳව කතා කරලා තියෙනවා. ඒතර පස් වල තියෙන්න පුළුවන් වැලි ඊට අමතරව ගත්තෙම මැටි නේ වැලි මඩ අතක රොන් මඩ. වැලි මැටි සහ රොන් මඩ අංශ වර්ග තුනක් තියෙනවා කියලා මේ වෙනකොට දන්නවා. ඒතර මේ අංශ වර්ග තුනේ ප්‍රමාණය අනුව නේ හරිද? හරිනේ. අංශ වර්ග තුනේ තියෙන ප්‍රමාණයන් අනුව පස්සේ තියෙන ප්‍රමාණයන් අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදුවා. ඒ අංශ වර්ග තුනේ තියෙන ප්‍රමාණයන් අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදුවා. ඒකට වැලි වැඩිපුර තියෙන පස වැලි පස. මැටි වැඩිපුර තියෙන පස මැටි පස. ඒ වගේම රොන් මඩ වැඩිපුර තියෙන පස. ආපරේ ද්‍රව්‍ය රොන් මඩ මේවා වැඩිපුර තියෙන පස ලෝහ පස කියලා අපි වර්ග තුනකට බෙදුවා. වැලි පස, මැටි පස සහ ලෝහ පස කියලා පස් වර්ග තුනකට බෙදුවා ගිය සතිය තුල. ඊළඟට පස්සේ සංයුතය ගැන කතා කරා. පස් ටිකක් අරගෙන කොයින් හරි තැනකින් අරගෙන කවලම් කරලා වතුරේ කවලම් කරලා තියෙන කොහොමද වෙන්නේ? යට ඉඳලා නේ. අපි කතා කරා මුලින්ම බොරළු නේ. ඊට පස්සේ රළු වැලි, සියුම් වැලි නේ. ඊළඟට රොන් මඩ, මැටි, ජලය, උඩ කාබනික දේවල් පාවෙනවා. මෙන්න මේ වගේ. පස්සේ තියෙන ඒ සංයුතය ගැන ගිය සතියේ තුල කතා කරලා ඉවර කරා. ඊළඟට අපි කතා කරා පසට තියෙන පුළුවන් සංඝටක මොනවද කියලා. පස්සේ සර් කියන එක ටිකක් වෙලා සද්ද වැඩි වෙනවා අඩු වෙනවා. මොකද? සර් කතා කරනකොට වෙලාවකට සද්ද වැඩි වෙනවා වෙලාවකට සද්ද අඩු වෙනවා. වෙලාවකට සද්ද වැඩි වෙනවා වෙලාවකට සද්ද අඩු වෙනවා. මොකක්ද දන්නේ නැහැ. හැමෝටම මේකද? නෑ සර්. නෑ. නෑ සර්. හරි නේ හරි. ඒතර මොකක් හරි අවුලක් වෙන සිග්නල් අවුලක් වෙන්න සමහර විට හරි අපි ආගෙන ඉමුකෝ. සද්ද අඩු වෙලාවට හොඳට අහන්න.
ෆෝන් එක ලං කරගන්න. එතකොට සද්ද හොඳ රැහි. සද්ද හයියෙන් යනකොට ෆෝන් එක දුරස් කරගන්න. එතකොට එහෙම ඉන්නේ. නේ? හරි. එහෙනම් ඔන්න අපි පසේ තියෙන සංඝටක ගැන කතා කරා. පසේ තියෙන සංඝටක අපි ප්‍රධාන වර්ග කීපයකට බෙදුවා. ඒ තමයි ඝන සංඝටක. පසේ තියෙන ඝන දේවල්. පසේ තියෙන ඝන සංඝටක පාංශු කණික සහ පාංශු කාබනික ද්‍රව්‍ය කියනවා. ඒක අපි කරාද ඒ ටික? කොතනින්ද අපි නවත්තලා තියෙන්නේ මේ වෙනකොට? පාංශු ජලය කියන තැනින් ඉස්සර නැවැත්තුවේ. පාංශු ජලය ඉවර කරාද? නෑ සර් මාතෘකාව විතරයි ලිව්වේ. මාතෘකාව ලියලා නැවතුම් පාංශු ජලය. ඒතර පාංශු වාතයක් කතා කරලා තියෙනවා. එහෙමනේ. ඔව් සර්. හරි. ඊළඟ මේ පාංශු ජලය ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. පසේ තියෙන ජලය පාංශු ජලය. එතකොට අපි දන්නවා මේ දේ තමයි පසකට වතුර වැටෙනවනේ ආසින් හරි කොහෙන් හරි. වර්ෂාවෙන් මොන ජලය වැටෙනවා පොළොවට. මේ වර්ෂාවෙන් වැටෙන ජලය ටික පස තුලට ගමන් කරනවා. අපි කියනවා කාන්දු වෙන පස් තුලට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙච්ච ජලය ටිකක් පස් අංශු අතර රැඳෙනවා. පස් අංශු අතර ඉඩස් අතර පාංශු ජලය ටිකක් රැඳෙනවා. ඒව රඳවගෙන තියාගන්න පුළුවන් ප්‍රමාණය යාම තියාගෙන ඉවර වෙලා ඉතුරු ටික තවදුරටත් පොළොව තුලට ගමන් කරවීම සිද්ධ කරනවා. ඒතර ඒව තමයි ඔය පාෂාණ තට්ටුව තුලට ගමන් කරන්නේ. ජල දරය කියලා අපි ඒක හඳුන්වනවා. පාෂාණ තට්ටුව තුලට පහළටම පස තුලටම ගමන් කරන ජලය ජල දරය කියලා කියනවා. එතන මෙන්න මේ ජලය තමයි පසුකාලීනව උල්පත් ජලයේ විදියට එළියට එම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් නළලින් යමු. නළලින් කරා ඒ ජලය එළියට එන්නේ මෙන්න මේ පස තුල තියෙන ඒ ජලය. හරි. මේ මම ගියාට ඒ උන් ගියහට එන්න මට පස්සේ ඉන්නකොට හින්ද මට අර ආවා. මේ ගැලුවකොට ඉන්නේ නැහැ. නැහැ ඕනේ දැන් උපා මේ කඩේට තිබ්බම කමන්නේ. කොහෙද පැටලිද? එහෙනම් දෙකක් කියන්නේ කියනවා. ඒක මහලුම දැන් අවස්ථාවේ කියනවනම් දෙකක් දෙන්න. සර් අද පන්ති නැති කියලා අහලා තියෙනවා ළමයි කොහොමද කරන්නේ? හරි. එතකොට මේ පොළොව තුලට ඇතුළට යන ජලය පාෂාණ තට්ටු තුලට යන ජලය ඒව ජල ධන ඒක අපිට එච්චර අදාළ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ පස තුල තියෙන ජලය පමණයි. පස තුල තියෙන ජලය. ඇත්තටම පස තුල ජලය තියෙයිද කියලා බලන්න දැන්. මෙහෙම දෙයක් තියෙනවා. නිකන් පස් කුට්ටියක් අරන් අතර අරන් බැලුවයි කියලා අපිට ඇත්තටම එහෙම ජලය තියෙනවයි කියලා පේන්නේ නැහැ. නේ? පස් කුට්ටියක් කොහොම අතර අරන් බැලුවයි කියලා ජලය තියෙනවයි කියලා පේන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න, පෙන්වන්න. පාංශු ජලය තියෙනවයි කියලා පෙන්වන්න පුළුවන්. කොහොමද මේ පාංශු ජලය තියෙනවයි කියලා පෙන්වන්නේ? කැකෑරු නලයකට යම් ස්ථානයකින් ජලය ටිකක් අරගෙන යම් ස්ථානයකින් පස් ටිකක් අරගෙන ඒක බන්සන් 17ක් ආධාරයෙන් අපි රත් කරනවා. බන්සන් 17ක් ආධාරයෙන් අපි රත් කරනවා. ඕක රත් කරනකොට අපිට මොකද්ද වෙන්නේ? මේ කැකෑරුම් නලයේ ඉහළ කෙළවර මෙන්න මේ ආදියේ සියුම් ජල බිඳු දකින්න හම්බ වෙනවා. සියුම් ජල බිඳු මේ බිත්තියේ
කොහෙන්ද දැන් ද්‍රව බිඳු මේ පස් රත් වෙනකොට ඒ රත් වෙන පස් වල තිබිච්ච ජලයක් රත් වෙලා වාෂ්ප වෙනවා. ඒ ජල වාෂ්පය මෙන්න මේ බිත්ති වල ඝනීභවණය වෙලා බිඳු බවට පත් වෙලා දැන්පත් වෙනවා. ඒ මේ තියෙන ජලයමයි කියලා කොහොමද අපි ඔප්පු කරන්නේ? මේ තියෙන වතුරමයි, මේ තියෙන ජලයමයි. ඒක ඔප්පු කරගන්නේ කොහොමද? ඒක දන්නවනම් කියනවා. දැන් මෙතන තියෙන ජලාංශුමයි, ජලයමයි තියෙන්නේ කියලා කොහොමද අපි ඔප්පු කරන්නේ? කොහොමද ජලය ඔප්පු කරන ක්‍රමය ජලය කියලා කියන ක්‍රමය දන්නවා. ඔයාලා අසර ඉගෙනගෙන තියෙනවද මන්ද? යම් දෙයක් ජලය නැත්නම් අපිට කියන්න බෑනේ දරුවෝ වතුරද මේ නැත්නම් වෙනත් ද්‍රවයක්ද පොල් තෙල්ද දන්නේ නේ. ඉතින් අපිට එහෙම කියන්න බැරි නිසා ඇත්තටම මේ ජලයද කියලා ඔප්පු කරගන්න තියෙන රසායන ද්‍රව්‍ය. ඒ රසායන ද්‍රව්‍යයේ නම තමයි කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. රසායන ද්‍රව්‍යයේ නම කොපර් සල්ෆේට්. හරිද? එතකොට මේ කොපර් සල්ෆේට් නිල් පාටයි සාමාන්‍යයෙන්. කොපර් සල්ෆේට් කියන එක නිල් පාට කැට වගේ කුඩු වගේ වැලි වගේ જાතියක්. හරිද? එතකොට මෙන්න මේ කොපර් සල්ෆේට් නිල් පාට වෙන්නේ ඇත්තටම වතුර තියෙනකොට. එයාගේ ඇඟේ වතුර තිබුණොත් තමයි එයා නිල් පාට. සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන්නේ කොපර් සල්ෆේට් ඇඟේ වතුර තියෙන ඒවා. පේන්නේ නෑ අපිට ඒකේ. නමුත් නිල් පාටයි. අපි මේ කොපර් සල්ෆේට් ටික අරගෙන මුලින් රත් කරනවා. කොපර් සල්ෆේට් රත් කරනකොට දරුවෝ රත් කරනකොට සුදු පාට වෙනවා. මේ නිල් පාට කොපර් සල්ෆේට් රත් කරනකොට සුදු පාට වෙනවා. ඒ සුදු පාට කොපර් සල්ෆේට් වලට අපි ඇත්තටම දෙන නම තමයි විද්‍යාවේදී නිර්ජල කොපර් සල්ෆේට් කියලා. නිර්ජල කොපර් සල්ෆේට්. එතකොට මේ නිල් පාට එක්කනට කියන්නේ සජල කොපර් සල්ෆේට් කියලා. වතුර තියෙනවා යාගේ ඒකේ සජල කියලා කියන්නේ. වතුර නැති කරන්න රත් කරන්න ඕන. අන්න දැන් වතුර නැති වුණා. වතුර නැති වුණා කියලා බලාගන්නේ කොහොමද? නිල් පාට එක්කන සුදු පාට වෙනවා. අන්න යාගේ නම තමයි නිර්ජල කොපර් සල්ෆේට්. වතුර නැහැ. මම අන්න ඒ වගේ හදාගත්ත නිර්ජල කොපර් සල්ෆේට් චුට්ටක් ගන්නවා. ඒ වගේ හදාගත්ත නිර්ජල කොපර් සල්ෆේට් ටිකක් අරගෙන මෙන්න මේ වතුර බිඳුව වල ගාවනවා. මේ වතුර බිඳුව වල ගාවනකොට අර නිර්ජල සුදු පාට කොපර් සල්ෆේට් මොන පාට වෙනවදයි? නිල් පාට වෙනවා. සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට උනේ සජල වීම නිසා නැත්නම් මෙතන වතුර ගතිය තියෙන නිසා. සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට කරන්න පුළුවන් වතුර වලට විතරයි. එහෙනම් මේ තියෙන්නේ වතුරමයි කියලා අපිට පැහැදිලි වෙනවා. අන්න මේ පරීක්ෂණය. බලන්න කරපු විදිය පාංශු ජලය තමයි අපේ මාතෘකාව. පසේ පවතින ජලය. ඒතර පසේ ජලය තියෙනවද නැද්ද කියලා කරන්න පුළුවන් පරීක්ෂණයක් තමයි අපි කතා කරන්නේ. මොකද්ද? පස් ටිකක් අරගෙන කැකෑරුම් නලයකට දාලා රත් කරනවා. එහෙම රත් කරනකොට මෙන්න මෙතන මේ බිත්ති වල මේ කැකෑරුම් නලයේ ඇතුල් පැත්ත බිත්ති ද්‍රව බිඳු වගේක් දකින්න පුළුවන්. ද්‍රව බිඳු. හැබැයි මේ වතුර කියලා අපි දන්නේ නැහැ. ඒක වතුර කියලා ඔප්පු කරන්න ඕන. ජලය කියලා ඔප්පු කරන්න ඕන. අපි මොකද කරන්නේ? හදා ගන්නවා සුදු පාට නිර්ජල කොපර් සල්ෆේට් ටික. ඒ නිර්ජල කොපර් සල්ෆේට් එක මෙන්න මෙතන ගාවනවා මේ ටිකේ. එතකොට එයාගේ සුදු පාට ගතිය නැති වෙලා එයා නිල් පාට වෙනවා. නිල් කියලා කියන්නේ සජල. එහෙනම් නිර්ජල කොපර් සල්ෆේට් සජල වෙන්නේ මෙතන වතුර තියෙන නිසා. නැත්නම් සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට වෙන්නේ මෙතන වතුර තියෙන නිසා. අන්න එන ඔප් වෙනවා මේ පසේ පාංශු ජලය තියෙනවා කියලා. එහෙනම් ඔය විදිහට අපිට පුළුවන් පාංශු ජලය තියෙනවා කියලා ඔප්පු කරගන්න. එතකොට මොකටද මේ පාංශු ජලය අපි ප්‍රයෝජන ගත්තොත් තියෙන්නේ? ප්‍රයෝජන පාංශු ජලයේ ප්‍රයෝජන. අනිවාර්යයෙන්ම ශාකවල මුල්වලට ශාකවලට අවශ්‍ය ජලය ලබා ගන්න පාංශු ජලයෙන්. ඒකම ශාකවලට අවශ්‍ය ඛනිජ ලවණ ගන්න කොහොමද? ඛනිජ ලවණ පාංශු ජලයේ දිය වෙලා ඒ ටික තමයි ශාකයට උරාගන්නේ. නිකම්ම නිකන් ඛනිජ ලවණ පොර ශාකයට උරාගන්නේ ඉස්සෙල්ලා පාංශු ජලයේ දිය වෙනවා. එහෙනම් මෙන්න මේ ශාක වලට අවශ්‍ය ඒ ජලය සහ ඛනිජ ලවණ ලබා ගන්න පසේ තියෙන ජලය අතිශයින්ම වැදගත්. හරි. ඒ වගේම තමයි පසේ උෂ්ණත්වය පාලනය කරන්නේ. මොකද පාංශු ජලය තියෙන නිසා තමයි පසට සිසිලස ගතියක් ලැබිලා තියෙන්නේ. ඒකත් වැදගත් ශාක වල වර්ධනයට. මොකද පස ගොඩක් රත් වුණොත් ශාක මිය යනවා. ඒතකොට මේ සිසිලස තියාගන්නේ මෙන්න මේ පාංශු ජලය මගින්. ඒතකොට පසර ගන්න ජලයෙන් තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ඔයාලා පොඩි කාලේ නම්
දන්න කාරණාවක්. අනිත් එක පාංශු ජීවීන්ට ජීවත් වෙන්න මාධ්‍යයක් විදියට මෙන්න එයාට අවශ්‍ය ජලය සපයන්නේ පාංශු ජලය. පාංශු ජීවීන්ට. එහෙනම් පාංශු ජීවීන්ට වැදගත්. ශාක වලට වැදගත්. නේ? ඒ වගේම ශාක වලට khනිජ ලවණ උරා ගන්න වැදගත් වෙනවා. ශාක වල වැදගත්කම ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙනවා. හරිද? ඉතින් පාංශු ජලය ඊට අමතරව පස්සේ උණුසුම තියාගන්න වැදගත් වෙනවා. පාංශු ජලය කියනවා. හරි. අපි යන ලියාගනිමු මාතෘකාව ලිව්ව පාංශු ජලය කියලා. මාතෘකාව ලිව්ව පාංශු ජලය කියලා ඒක යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. අලුත් රෝලකින් ලියාගන්න. පසේ ජලය අඩංගු බව පෙන්වීම. පසේ ජලය අඩංගු බව පෙන්වීම. සර් ආයෙමත් කියන්න පුළුවන්. පසේ ජලය අඩංගු බව පෙන්වීම. හරි. කියලා ලියලා අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියාගමු. අවශ්‍ය ද්‍රව්‍ය අලුත් වලින් ලියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියලා අපිට ඕන දේවල් ටික අපි ලියාගනිමු. අපිට ඕන කැකෑරුම් නලයක්. ඒ වගේම මේක අල්ලන්නත් එපා උපකරණයකින්. දෙයකට කියන පරීක්ෂණ වල අල්ලුව කියලා. බන්සන් 1000ක අර දෙක කැරුණාලය පරීක්ෂණ වල අල්ලුව බන්සන් 1000ක වියලි පස් ද්‍රව බිඳුව ඕනේ නැහැ හොඳේ. ද්‍රව බිඳු මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට ලැබෙන එකක් නේ. නේද? නිරීක්ෂණයක් විදිහට ද්‍රව බිඳු ලියන්න එපා. මෙන්න මේ ටික ඉතුරු ටික ලියන්න ඕන. කැකෑරුම් නලය, බන්සන් 1000කය, පරීක්ෂණ නල අල්ලුව, වියලි පස්. හරිනේ? චුට්ටක් එහාට යන්න. ඊට පස්සේ ක්‍රමය කියලා ලියලා මේ රූපය අඳගන්න. ක්‍රමය කියලා ලියලා මේ රූපය අඳගන්න.
ඉස්කෝලේ පටන් ගත්තම පන්ති නැවත හෝල් ක්ලාස් පටන් ගැනීම මම දැම්ම දැනුවත් කරන්නේ නැහැ. අපි ඒක පස්සෙට කල් දානවා වැඩිමනේ. මේක අපි ලියන්නේ පාංශු ජලය කියන මාතෘකාව යටතේ. පාංශු ජලය. හරිනේ. හරි සර්. හරිනේ. හරි.
එතකොට ඔන්න ওই විදියට පරීක්ෂණය කරාම නිරීක්ෂණය තමයි මම කියන්නලා තියෙන්නේ. මේ තර දෙකක් දාලා ද්‍රවබින්දුයක් ආවට දාලා ද්‍රවබින්දු කියලා ලියලා තියෙනවා. හැබැයි ඒ වතුරම කියලා ඔප්පු කරන්න බෑ අපිට. නේ? වතුර කියලා ඔප්පු කරන්න තමයි අපි අර කොපර් සල්ෆේට් අපිට වැඩේ කරන්නේ නේ. ලියාගන්න රූපෙට යටින් මෙන්න මෙහෙම. රූපෙට යටින් ලියා ගන්න. ඉහත ආකාරයට ඇටෝම සාදා ඉහත ආකාරයට ඇටෝම සාදා ඉහත ආකාරයට ඇටෝම සාදා වියලි පස් බන්සන් 1000කයෙන් රත් කරයි. බෝඩ් එක පේන්නේ නැද්ද? පේන්න ඕන පොතේ හැටියට. වියලි පස් බන්සන් 1000කයෙන් රත් කරයි. බන්සන් 1000කයෙන් රත් කරයි. හරි සර්. හරි චුට්ටක් කොහොම ඉන්න පොඩක් ඉන්න. හරි. පොඩ මේ දවස්වල මේ පොඩි කතන්දර තියෙන්නේ මොකද්ද මේ විෂය නිර්දේශය වෙනස් කිරීම සම්බන්ධව මේ දවස්වල ලොකුවට කතා කරනවානේ නේ. ඒක නිසා පොඩක් මේවා වැඩි මොකද ජාතික අධ්‍යාපන ආයතනයෙන් විෂය නිර්දේශය වෙනස් කරලා එවනවා. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ සිලබස් හදන කට්ටිය. ඒතකොට එයාලා විෂය නිර්දේශය අලුත් කරලා ඉවරලා තියෙනවා. ඔයාලට තාම නැහැ. ගණන් නම් මම හිතන්නේ ඔයාලට ඒත් අලුත් කරලා තිබ්බා වගේ මතකයි. ගණන්. ඒ කියන්නේ වෙනස් කරලා අඩු කරලා. මාර්තු වල 3 වෙනි වාර විභාගයේ තියන්න අඩු කරලා තියෙනවා ඔයාලගේ විෂය නිර්දේශය. මම හිතන විදියට ගණන් විද්‍යාවත් අඩු කරයි වගේ නිකන්. හරිද?
තාම නෑ ඒ වගේ තීරණයක් සම්බන්ධව තාම මුකුත් කියලා නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. දැනට 10 වසර 11 වසර අඩු කරලා ඉවර තියෙනවා. ගොඩාක් අඩු කරලා. සති 20කට හදලා එයාලගේ විෂය නිර්දේශ ගොඩාක් අඩු කරලා අපිට ඉවර තියෙනවා. මෙන්න මේ ටික විතරක් කියන්නවම ඇති කියලා. හරිද? 10 11 වසර විද්‍යාව නෙමෙයි හැම විෂයක්ම. හැබැයි වැඩේ තියෙන්නේ ඒ අධ්‍යාපන ලේකම් කියලා කෙනෙක් ඉන්නවනේ. එයා ප්‍රවෘත්ති සාකච්ඡාවල මාධ්‍ය සාකච්ඡාවල එයා කියනවා අඩු කරන්නේ නැහැ කියලා. විෂය කරු අඩු කරන්නේ නැහැ කියලා. හැබැයි පේපර් එක හදන කට්ටිය අච්චු පොත් පෙළ පොත් හදන කට්ටිය ඒවල තියලා අඩු කරනවා කියලා වෙනමම අඩු කරපු ටික ඒවල තියෙනවා. මෙන්න මේ ටික අඩු කරන්න කියලා අපිට ඒවල තියෙනවා. හැබැයි අර කියනවා අඩු කරන්නේ නැහැ කියලා. ඉතින් පරස්පර මත දෙකක් උඩ ඉන්න කට්ටිය කියනවා දැන් හෙට තමයි ඒක හරි ආරංචි අපිට හරියට ලැබෙන්නේ. 7 වසර ගණිතේ මම දැක්ක වෙනස් කරලා තියෙනවා. ගණිතය අඩු කරලා තියෙනවා කියන ගණිතේ මම ඒක දැක්කා. ඒවල තියෙනවා. හැබැයි ඒක ඔයාලව තාම දැනුවත් කරලා නැතුව ඇති. ඉදිරි කාලේදී ඔයාලව දැනුවත් කරලා විෂය නිර්දේශය යම් කොටස් ගොඩක් අඩු කරලා තියෙනවා. එතකොට මාර්තු වල තුන්වෙනි වාර විභාගේ තියන්න තමයි මේ හදන්නේ. තුන්වෙනි වාර විභාගේ. ඒකෙදි මේ දැන් සති 20යි අපි ඔන්ලයින් ටියුෂන් කරාට ඔන්ලයින් ඉස්කෝල කරාට ඉස්කෝල වලට සම්බන්ධ වෙන ඉතා අඩු ළමයි පිරිසක් නේ අපේ ඉස්කෝල පාඩම් වලට. ඉතින් ඒක නොසලකා හැරලා ආයි මුලින් ඉඳන් අලුත් විෂය නිර්දේශයක් ඒවල තියෙනවා. අලුත් දෙයක් ඒවල තියෙනවා. බොහෝ වෙලාවට පළවෙනි වාරට දාලා පාඩම් ටික තියෙන ඒ ටික අඩු කරන්නේ නැහැ. එතනින් පස්සේ තියෙන පාඩම් වල යම් යම් විෂය කරුණු අඩු කරලා තියෙනවා කියලා මේකට ආරංචි යනවා. ඔයාලා ඒක තාම විද්‍යාවට ආවේ නැහැ. විද්‍යාවට ආවේ නැහැ. ගණන් එකලා මම දැක්ක ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලට දාවි බොහෝ දුරට හෙට අනිද්දා වෙනකොට ඔයාලා ගෲප් වලට දාවි නැත්නම් පාසල් දැනුවත් කරාවි නැත්නම් ටියුෂන් එකකින් දැනුවත් කිරීම කරාවි. වගේ දේවල් කරාවි. තවම නැහැ. හැබැයි හෙට තමයි මොන කෙලින්ම පළවෙනි හොඳම ඒ කියන්නේ හෙට තමයි සාකච්ඡා වටයක් පැවැත්වෙනවා කියලා කියන්නේ කොටයක් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකෙන් පස්සේ තීරණය කරාවි මොකද වෙන්නේ කියලා. අඩු කරනවද නැද්ද කියලා. හරිද? බුද්ධිසර් කිව්වල අඩු කරලා කියලා. ඔව් මේ ගණන් අඩු කරලා කියලා කිව්වලු. මට වුණා ඒක හොයලා ඔයාලට දාන්න පුළුවන් මෙන්න මේ කියලා. ඒක අච්චුමත නෙමෙයි තියෙන. ඒක ඔයාලට දැම්මට තේරුමක් නැහැ. ඒක තියෙන ගුරුවත්වත. ඒක නිසා ගුරුවත්වත ඔයාලා දැම්මට ඇත්තට තේරුමක් නැහැ. ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් තරම් මේකක් නැහැ ඔයාලට. ඒක නිසා ඒක ඉදිරියේදී ඔයාලා ගුරුවරු විසින් සිදු කරાવી අඩු කිරීම සම්බන්ධව. හරිද? හරි. විද්‍යාව අඩු වෙච්ච එක මම ඔයාලා වෙනම දැනුවත් කිරීම කරන්න. විද්‍යාවේ මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා. දැනට අපි කරේ නැහැ. ඒතර අපි මේ දැනට කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒතර තව සති 20ක් තියෙනවා අපිට කරන්න ඉස්සරහට. සති 20ක් නෑ සෝරි. මාර්තු වෙනකොට තියෙනවා මාර්තු වාර විභාගේ පැවැත්වුවොත් සති ගාන නිකන් හදලා බලන්න. නොවැම්බර් තව සති 2යි, දෙසැම්බර් සති 4 4 2 6යි, ජනවාරි සති 4යි 10යි, පෙබරවාරි සති 4යි 14යි. ඕන මාර්තු නිවාඩු දෙන්න වෙයි මොකද ඕ ලෙවල් තියෙන නිසා. සෝරි පෙබරවාරි හරි ඒ ලෙවල්. මේ ඒ ලෙවල් මාසයක් නිවාඩු දෙන්න වෙනවා. ආයේ මාර්තු පාසල පටන් ගන්න. නැවත වාර විභාගෙ තියලා ආයේ අප්‍රේල් නිවාඩු දීලා අප්‍රේල් වැඩි නිවාඩු දෙන්න ගන්න නැහැ. සතියක් නිවාඩු දීලා නැවත මැයි පටන් ගන්නවා. ආයේ මැයි වල නිවාඩු දෙන්න වෙනවා 23 ඕ ලෙවල්. ඒතර ආයේ සති එකමාර මාස තමයි ආයේ වාරට ඉස්කෝලේ දිනවා වගේ තමයි මේ පාසල වල ඉදිරිය තීරණය. ඒතර ඔයාලා කොහොම වුණත් අප්‍රේල් මාර්තු වෙනකම් ඔයාලා 8 වසරේම තමයි. මාර්තු වෙනකම් ඔයාලා සෝරි 7 වසරේම තමයි. 7 වසරේ. මාර්තු වලින් පස්සේ තමයි ඔයාලා 8 වසරට බොහෝ දුරට දාන්නේ. ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ආයේ කොරෝනා කතන්දරේ වැඩි වුණොත් මේ කොරෝනා කතන්දරේ නැවත සැරයක් වැඩි වුණොත් නැවත පාසල් නිවාඩු දෙන්න වීලා ආයේ පරණ තත්ත්වෙට වෙන්න පුළුවන්. හරිද? මේ එහෙම නැති වුණොත් වෙන රටාව තමයි මම පැහැදිලි කරේ දැනට. හරි. එතකොට ඔන්න පාංශු ජලය දැන් මේ රූපය ඇන්නනේ. රූපය ඇන්නලා නිවුවා පස් ටික රත් කරනවා කියන්නේ. දැන් ලියලා නිරීක්ෂණය. පොඩක් හෝ. තව එක කාරණාවක් ලියන්න ක්‍රමයේ යටතේ දැන් රූපය ඇඳලා වාක්‍යයක් ලියුවානේ. අලුත් රූලකින් ලියා ගන්න තව වාක්‍යයක්. අලුත් රූලකින් ලියා ගන්න තව වාක්‍යයක්. කැකෑරුම් නලය ඉහළ කෙළවරේ රැඳෙන ද්‍රව බිඳු මතට කැකෑරුම් නලය ඉහළ කෙළවරේ රැඳෙන ද්‍රව බිඳු මතට ඉහත කෙළවර ඉහත කැකෑරුම් නලය ඉහත කෙළවර රැඳෙන ද්‍රව බිඳු මතට
කියන්නකෝ කියනවා සර්. කැකෑරුම් නලය ඉහත කෙළවරේ රැඳෙන ද්‍රව බින්දු මතට ද්‍රව බින්දු මතට මෙන්න බෝඩ් එක බලන්න නිර්ජල සුදු පැහැති නිර්ජල සුදු පැහැති මම බෝඩ් එකේම ලියනවා copper sulfate නිර්ජල සුදු පැහැති copper sulfate නිර්ජල කොපස් සුදු පැහැති කොපස් සල්ෆේට ස්වල්පයක් දමයි හරිද සුදු මොකද අපි කිව්වේ සුදු පැහැති නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට් තමයි හරිනේ දැන් ලියාගන්න නිරීක්ෂණය පස් රත් වෙන විට කැකෑරුම් නලය ඇතුළත කැකෑරුම් නලය ඇතුළත කුඩා ද්‍රව බින්දු දක්නට ලැබේ. කැකෑරුම් නලය ඇතුළත කුඩා ද්‍රව බින්දු දක්නට ලැබේ. කුඩා ද්‍රව බින්දු දක්නට ලැබේ. හරි. ඊළඟ රුලෙන් ලියා ගන්න.
එම ද්‍රව බිඳු මතට ඒකට මොකද සර්? ඊළඟ රූලෙන් ලියා ගන්න කියලා කිව්වේ. එම ද්‍රව බිඳු මතට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට දැමූ විට එම ද්‍රව බිඳු මතට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට දැමූ විට මතට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට දැමූ විට සල්ෆේට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට දැමූ විට නිල් පැහැවේ නිල් ආයි කියන්න පුළුවන්ද? හරියට හරින්නරෝ මෙන්න මේ ද්‍රව බිඳුව වලට දානවා මෙන්න මෙයා. දැන් මම මොන පාට වෙනවද? නිල් පාට වෙනවා. මේක තමයි කියන්නේ. නේ? එම ද්‍රව බිඳු මතට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට දැමූ විට නිල් පැහැවේ. හරිනේ? නිරීක්ෂණ දෙකයි ඒතකොට. එක නිරීක්ෂණයක් තමයි කැකෑරුම් නලය ඇතුලේ ජල බිඳු ද්‍රව බිඳු තැන්පත් වීම. නිරීක්ෂණය කියන්නේ පරීක්ෂණයක් කරනකොට අපි දකින්න දේවල්. ඇස් දෙකෙන් දකින්න පුළුවන්, නාහෙන් දකින්න පුළුවන්. නාහෙන් දකින්නමයි කියලා කියන්නේ ගඳ සුවඳ දැනෙන ඒවා. හරිද? රස කියන්නේ අපි සාමාන්‍යයෙන් බලන්නේ විද්‍යාගාරේ පරීක්ෂණවලදී කලට ඇහෙන්න පුළුවන්, සමට දැනෙන්න පුළුවන්. මේක සියල්ල නිරීක්ෂණ. તો මෙතනදී අපි දකින්න දේ තමයි එකක් ද්‍රව බිඳු. අනිත් එක තමයි ද්‍රව බිඳු වලට මෙන්න මෙයා දැම්මම නිල් පාට වෙනවා. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා ජලය තමයි මේ තියෙන්නේ කියලා. එහෙනම් දැන් ලියා ගන්න නිගමනය. අනුතුලකින් ලියා ගන්න නිගමනය. නිගමනය.
නිගමනය යටතේ ලියාගනිමු. පසේ පාංශු ජලය ඇති බව නිගමනය වේ. පසේ පාංශු ජලය ඇති බව නිගමනය වේ. හරි සර්. හරි. පසේ පාංශු ජලය ඇති බව නිගමනය වේ. එහෙනම් ඔන්න වැඩි. එතකොට පොඩි තරු ලකුණක් දාලා මෙන්න මෙහෙම ලියලා තියාගන්න. මොකද මෙන්න මෙයා ගැන පොඩි විස්තරයක්. අපි පොඩ්ඩක් ලියමු තරු ලකුණක් දාලා මෙන්න මෙහෙම. යටින් දාගන්න තරු ලකුණක් දාලා ලියාගන්න. නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට බෝඩ් එකේ තියෙනවා. නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට නිල් පැහැවන්නේ නිර්ජල සුදු පැහැති කොපර් සල්ෆේට නිල් පැහැවන්නේ ජලය නිසායි. ජලය නිසායි. ජලය නිසායි. හරි. ආයි කියන්නේ සර්. එතනින් පස්සේ අපි යනවා ඊළඟ කොටසට. ඒ තමයි පාංශු ජලයේ කාර්යය. ලියා ගන්න පොඩි අනුමාතෘකාවක්. පාංශු ජලය යට තමයි තාමත් අපි ලියන්නේ. පාංශු ජලයේ කාර්යයන්. පාංශු ජලයේ කාර්යයන්. පාංශු ජලයේ කාර්යයන්. හරි. අපි කිව්වා පාංශු ජලය පසේ තියෙන ජලය වැදගත් වෙනවා යම් යම් අවස්ථාවල සඳහා. ඒ තමයි එකක් අපි කිව්වා පසේ සිසිලස තබා ගන්න. පස රත් වීමෙන් ආරක්ෂා කරගන්න. ඊට අමතරව පාංශු ජලයේ තවත් කාර්යයක් තමයි පසට අවශ්‍ය ඛනිජ ලවණ ලබා ගන්න. තව එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගන්න ශාක මුල් වලින් නේ. ඊට අමතරව පාංශු ජීවීන්ගේ ජීවය පවත්වා ගන්න. පාංශු ජීවීන්ගේ ජීවය තියා ගන්නත් ජලය ඕන. ශාකයට අවශ්‍ය ඛනිජ ලවණ උරා ගන්නත් ජලය ඕන. ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයට ජලය ගන්නේ පසේ තියෙන ජලය. ඒ වගේම පසේ සිසිලස තබා ගන්න. පස රත් වීමෙන් ආරක්ෂා කරගන්න පාංශු ජලය වැදගත් වෙනවා. අපි ලියාගමු වෙනම් මෙන්න මෙහෙම. පළවෙනි එක ලියාගන්න. පාංශු ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට පාංශු ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට පාංශු ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට ආයි කියනකො සර්. පාංශු ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට
හරිනේ. දෙවෙනි එක ලියා ගනිමු. දෙවෙනි එක ලියා ගන්න. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ උරා ගැනීමට. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ උරා ගැනීමට. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ උරා ගැනීමට. හරි. තුන්වෙනි එක ලියාගමු. තුන්වෙනි එක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගැනීම. 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 ඊළඟට පසෙහි උෂ්ණත්වය අඩු කිරීම නැත්නම් පසෙහි උෂ්ණත්වය පාලනය කිරීමට. පසෙහි උෂ්ණත්වය පාලනය කිරීමට. පසෙහි උෂ්ණත්වය පාලනය කිරීමට. හරි. හරිනේ. අපි ඊළඟට යනවා පාංශු ජීවීන් ගැන කතා කරන්න. පාංශු ජීවීන්. පසේ ඉන්න ජීවියෝ ගැන කතා කරන්න. එතකොට ඇත්තටම මේ පස ඇතුළේ ජීවියෝ ඉන්නවද අපි දන්නවා. බින්කුණ්ඩෝ ඊළඟට අර කඩිය වර්ග, පත්තෑය වර්ග, ගෝලුස්සෝ සපාන්ති කියවනකන් තියෙනවා. අපි බලමු කරගෙන යන්න ඕනේ. එතකොට ඔය වගේ මේ විවිධ වර්ගයේ සත්තු පස තුළ ජීවත් වෙනවා. පාංශු ජීවි. ඒ වගේම මේ සියලු සත්තු දැන් අපිට බලා ගන්න පුළුවන් අපිට මේ කැඩි කැඩි පේන්නේ. ටැග් කරනකොට හරි ආයි බලමුනේ සිග්නල් ලවලක් තියෙන නිසා. පස් ටිකක් අරගෙන සුදු පාට කොළයක් උඩ කොහෙන් හරි එක්ක ගලක් යටින් එහෙම නැත්නම් ගසක් මුල්ලපු තැනකින් ඔයගේ තැනකින් පස් ටිකක් අරගෙන අපි සුදු පාට කොළයක පොඩක් අතුරලා බලනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ ජීවි සමාන ගැඩවිලි පැටව ඉන්න පුළුවන්. කූඹියෝ කඩියෝ ඉන්න පුළුවන්. නේ? ඒ වගේ සමානලාට ඔය දුවිලි වගේ තියෙන තැන්වල අපි දැන් පොඩි අර වලක් තියෙන්නේ. මොකද බින්කුණ්ඩෝ එහෙම අපි පොඩි කාලේ මතක කරලා අර මේ නිකන් පුණීලයක් වගේ වලක් තියෙනවනේ. මොකද ඔයාලට ගෙවල් වල මේ අගිසි වල කියන්නේ ගෙව බිම පොළවේ ගෙවල් ආසන්නයේ ඒ වගේ අර පොඩි පොඩි වලවල් තියෙනවා. අපි ওই වල දාවට කියනවා ඈ කැඩිය කැඩිය හෙන්න.
සර් පේන්න. පේන්නේ සර්. එන්නේ සර් හිර වෙලා. සර් කැඩි කැඩි ඇහෙන්නේ. හරි ඔබ ඉන්නවා මේ බලන්න. සර් පෙන්නන්නේ. හිර දැන් වෙලා. හරි සර්. දැන් හරිද? දැන් හරි සර්. දැන් හරිනේ. හරිනේ. දැන් හරිද? හරි නෑ සර් කැඩි කැඩි පේන්නේ. කැඩි ඇහෙන්නේ. සර්. කැඩි කැඩි ඇහෙන්නේ. දැන් හරි කියලා තේරෙනවා සමහර කියනවා තාම කැඩි කැඩිලු ඇහෙන්නේ. තාම කැඩි කැඩි පේන්නේ සර්. හොඳ වෙලාගේ පේන්නේ සර්. බොද වෙලාව. ඔව් සර්. සර් කැඩි කැඩි පේන්නේ. දැන් හරිද? තාම නැද්ද? නෑ සර් තාම නෑ සර්. දැන් හරියට ඇති නේද? දැන් තාම නැහැ. තාම නෑ සර්. කැඩි කැඩි ඇහෙන්නේ සර්. හරි නෑ සර්. කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි පේන්නේ. ඔබ ඉන්නට බලන්න. අම්නස්. දැන් හොඳට පේනවා සර්. හරි. දැන් හරිනේ. හරි සර්. දැන් හරි සර්. දැන් හරි සර්. හරි සර්. දැන් හරි සර්. හරි. එතකොට පාංශු ජීවීන් ගැන කතා කරද්දී අපි අර කිව්වේ අපි පොඩි කාලේ කරන වැඩක් තමයි අර මොකද ගෙවල් අයින් වල පිටි ආයිනේ බිම තිබ්බ පොඩි චූටි නිකන් අර කොණීල වගේ වලවල් තියෙනවා. අනේ දූවිලි ගොඩවල් වල. ඒතකොට ඒ වගාවට ගිහිල්ලා ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ දාලා ආරලා ගන්නකොට ඉන්නවා පොඩි අමුතු සතෙක් බින්කුණ්ඩම්. මම හිතනවා ඔයාලත් එහෙම බලන්නදී. ඒතකොට බින්කුණ්ඩෙක් අරගෙන අත උඩම තියලා අල්ලේ උඩ තියලා මේවා උගේ වටේට ඔව රවුම් කර බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ උඹත් නටාපම් මාත් නටන්නම් බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ කිව්වා ඌ පිටිපස්සට අරගෙන නේද ඌ අපරිය යනවා. හරිද? එතකොට ඔයාලා කරලා නැතකොට මට ඔයාලා අපරාත්තර බින්කුණ්ඩ නටවල ඇති ගොඩක් අහලා. එතකොට මේ ඔය බින්කුණ්ඩ ජීවත් වෙන්නේ ඔය කියන මස ඇතුළේම තමයි. නිමිට අවුල කඩි වර්ග, කුඹි වර්ග, පත්තෑයෝ නේ ඔය වගේ විවිධ සත්තු මේ පාංශු ජීවීන් විදියට පස තුළ ජීවත් වෙනවා. මිට අමතරව ගත්තොත් එහෙම ඇහැට පේන්නේ කට්ටියක් ඉන්නවා පස තුළ. ඒ කියන්නේ සුද්ධ ජීවියෝ. සුද්ධ ජීවියෝ පස තුළ ජීවත් වෙනවා. හැබැයි පේන්නේ නැහැ අපිට.
අපි කොහොමද ඔප්පු කරන්නේ සුද්ධ ජීවීන්ගේ පස ඇතුලේ ඉන්නවා කියලා? මෙන්න මේ විදිහට අපිට ඒකට පොඩි පරීක්ෂණයක් හදා ගන්න පුළුවන්. අපි ගන්නවා පස් සමම්පල දෙකක් එකම තැනකින්. පොඩි පස් ටිකක් අරගෙන එකම තැනකින් අරගෙන එක පස් කුට්ටියක් හොඳට රත් කරනවා. හරිද? පස් සමම්පල දෙකක් ගත්තා. ඔන්න එකයි වුණා දෙයකට මෙන්න පස් එක පස් කුට්ටියක් මොකද කරන්නේ? හොඳ රත් කරනවා. එකක් හොඳ රත් කරනවා. රත් කරලා ඉවර වෙලා මොකද කරන්නේ? රත් වුණාට පස්සේ අපි දානවා මේකට කිරි ටිකක්. කිරි කියන්නේ ලැබිලි හරි. ඒ වගේ මොනවාරි කිරි යුක්ත දාන. කිරි දියර ටිකක් මේකට දානවා. මේකට දානවා ඒ වගේම කිරි දියර. එතන මේක ඉබ්බේ රත්තු රත් කරන ලද පස්. රත් කරන ලද පස් තමයි මේක දෙන්නේ. මේකේ නිකන් සාමාන්‍ය පස් තියෙන්නේ. කිරි දියර ටිකක් දාලා වල මේක උඩින් ඇදයක් ගන්නවා දිර කරනවා. ඉර කරලා සීල් කරනවා. කාටවත් ඇතුළට එන්නත් බෑ. ඇතුළේ ඉන්න කට්ටියට එළියට යන්නත් බෑ. කොහොම කරලා දවස් කිහිපයක් තියෙනවා. පැය කිහිපයක් දිනයක් දෙකක් කොහොම තියෙනවා. තිබුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙ තිබිච්ච දියර කිරි ටික කැටි ගැහිලා. කිරි ටික කැටි ගැහිලා. මේ කිරි කැටි ගැහෙන්නේ ඒකරෝ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිසා. හැබැයි මේකේ කිරි හැම වෙලාවෙම නැහැ. එයා ඒ විදිහටම තියෙනවා. එතකොට මේකේ කිරි කැටි ගෑවුනේ නැති උනේ මේකේ සුද්ධ ජීවියෝ නැති හින්දා. මේකේ කිරි කැටි ගෑවුනේ මේකේ සුද්ධ ජීවියෝ පිටපු හින්දා. ඇයි එතකොට අපි මේ දෙකේම ගත්තේ පස්නේ. පස් ගත්තට අන්න බලන්න මේකේ සුද්ධ ජීවියෝ ඉන්නවා. මේකේ නැති උනේ. ඇයි අපි මේක රත් කරපු නිසා හිටපු සුද්ධ ජීවියෝ ටික මොන වුණාද? විනාශ වුණා. එහෙනම් මෙතනදී මේ කිරි කැටි ගැසීම සිද්ධ වුණේ සුද්ධ ජීවීන් පසේ හිටපු නිසා. එහෙනම් අපිට ඔප්පු වෙනවා පසේ සුද්ධ ජීවීන් ඉන්නවා කියලා. පසේ සුද්ධ ජීවීන් ඉන්නවා කියලා මේ පරීක්ෂණය අපිට ඔප්පු කරගන්න පුළුවන්. හරි. එතකොට මේ සුද්ධ මහ ජීවීන් පේනවනේ භූමියෝ ඒවුම් පේනවා අපිට. ඒක අවුලක් නැහැ. අපිට පේන්නේ නැති සුද්ධ ජීවියෝ. ලියාගන්න මාතෘකාව පාංශු ජීවීන්. පාංශු ජීවීන්. पांचु जीवी ඒක යටතේ ලියාගමු පාංශු ජීවීන් යටතේ මාතෘකාවල පාංශු ජීවීන් ඒක යටතේ ලියාගන්න පස තුල ඇසට පෙනෙන ජීවීන් දැකිය හැකිය. පස තුල ඇසට පෙනෙන ජීවීන් දැකිය හැකිය. ඇසට පෙනෙන හවසට නෙවෙයි ඇසට හොඳ. පස තුල ඇසට පෙනෙන. පස තුල ඇසට පෙනෙන ජීවීන් දැකිය හැකිය. ජීවී දැකිය හැකිය. හරි. සර් කියනකම් පන්ති දෙනවද? මොකද? කියවෙනකම් පන්ති දෙනවද සර්? අද පන්තියක් තියෙද හවස? නෑ සර්. නෑ? ඔව් සර්. තියෙනවා? නෑ සර්. ඔවුලු නෑනේ මොකද්ද? මං අද පන්තියක් තියෙනවද හවස? නෑ සර්. එහෙනම් ඉතින් අවුල නැහැ. ඊයේ වුණා. රෑ 10ට වුණත් අවුල නැහැ. හරි. එතකොට දෙවන පන්තිය තියෙනවනේ මෙතන. ඒක බදාදට දාගත්තා. වැටෙහිඳ බදා අදාදට දාලා සර්. එහෙනම් අද හවස වෙන මුකුත් පන්තියක් නැත්නම් අපිට මේක තව ඕන පහු කරන්න පුළුවන් වෙනදලා නේ. ඊළඟ ඕනම නන්නේ. නෑ සර්. පාස්ක කොහො කරමු.
සර්. අදට විතරයි සර් බදාදට තියෙන්නේ. එහෙමයි. අදට විතර නෙවෙයි සර්. සර් ඉස්කෝලේ පටන් ගත්තා එක වෙනස් කරනවා කිව්වා. කවදද? තාම දිනයක් කිව්වේ නැහැ සර්. හරි. බලමු අපි මොන අඟහරුවාදම තිබ්බොත් දෙවන පන්තියේ බලමු මොකද වෙන්නේ කියලා. නැත්නම් අපිට පොඩ්ඩක් පස්සට තව ඕනනම් 2:00 නැතුව 3:00 4 ඔය ටයිම් එන්න පුළුවන් නේ. අවුලක් නැහැ නේ. බලමු අපි දෙවන පන්තියත් එක්ක පොඩ්ඩක් බලලා කතා කරගෙන වැඩේ කරමු. එහෙම නැත්නම් ඉරිදට පන්තිය දාගන්න බලමු. හරිද? හරි. එතකොට පසුතුල අපිට ඇසර පෙනෙන ජීවීන් ඉන්නවා කියලා අපි උදාහරණ ටිකක් ලියමු. ලියන උදාහරණ ටිකක් ලියනවා. හරිනේ? උදාහරණ. කුහුඹුවා පත්තෑ කමදාල ලියාගෙන යන්න. පත්තෑ සර් මුදුරද? ඈ මුදුර ආයි කියන්නකෝ සර්. කුහුඹුවා කියලා තමයි කිව්වද? කුහුඹියා ඊළඟට පත්තෑය හැකරැල්ලා මොකද්ද සර්? හැකරැල්ලා සර් ඔව් සර් මේ ඉරිදට මේ මට 12 ඉඳන් 4 වෙනකම් පන්ති තියෙනවනේ. කවන්නේ තාම දැම්මේ නෑ හොඳේ. බලමු අපි ඒව ළමයින්ට පන්ති තියනවා නම් දාන්න නැහැ ටයිම් එකට. පන්ති නැත්නම් විතරයි එහෙම දාන්නේ. හරි. තව ලියා ගන්න කුරුමිනියා නෙමෙයි කුරුමිනියා. බින්කුණ්ඩා ගැඩවිලා ගැඩවිලා පතංගේ වේය ගන්න පුළුවන්. වේයා පතංගය කියන්නේ මේ අපි බිංගුරද මොකද කියලා කියන්නේ. බිංගුරයි කියලා කියන්නේ පතංගය. ඊළඟ ගොළුබෙල්ලා හරි. හරිනේ? ලියා අලුත් වල කිව්වෙන්නේ මෙහෙම. මීට අමතරව අලුත් වල ලියා ගන්න මීට අමතරව ක්ෂුද්‍රජීවීන්ද දැකිය හැකිය. ක්ෂුද්‍රජීවීන්ද දැකිය හැකිය. මීට අමතරව ක්ෂුද්‍රජීවීන්ද දැකිය හැකිය. සර් ඔව්
සර් ඒක සෛලිකයන් කියන්නේ ශුද්ධ ජීවීන්ටනේ. ඔව් ඒක සෛලිකයෝ කියලා කියන්නේ. හැබැයි මේ හැම සුත්‍ර ජීවියෙක්ම ඒක සෛලිකයෝ නෙමෙයි. හැබැයි හැම එක සෛලිකයෙක්ම සුත්‍ර ජීවියෝ තමයි. මොකද ඒ කතාව බලන්න හරියට හැම සුත්‍ර ජීවියෙක්ම ඒක සෛලිකයෝ නෙමෙයි. සුත්‍ර ජීවී ගාම බහුසෛලිකයෝ ඉන්න පුළුවන්. හැබැයි ඒකට වෙන්නේ නැහැ. හැබැයි හැම ඒක සෛලිකයෙක්ම සුත්‍ර ජීවී විදිහට ගන්න පුළුවන්. ඇඟට එක සෛලයයි කියලා කියන්නේ ඇඟට එක සෛලයයි තියෙන්නේ. උන් කොහොමද සුත්‍ර ජීවියෝ? එයාට පේන්නේ නැහැ. නමුත් හැම සුත්‍ර ජීවියෙක්ම ඒක සෛලිකයෝ නෙමෙයි. පොඩක් දෙපාර තුන් පාරක් ඔය අර ලියලා බලන්න මොකක්ද ඒ කිව්වේ කියලා. හරිද? හැම සුත්‍ර ජීවියෙක්ම ඒක සෛලිකයෝ නෙමෙයි. බහුසෛලිකයෝ ඉන්නවා. හැබැයි හැම ඒක සෛලිකයෙක්ම සුත්‍ර ජීවියෝ. හරිනේ? එතකොට අපි කොහොමද සුත්‍ර ජීවියෙක් දැකිය හැකියි කියලා අපි යන එක කොහොමද පෙන්වන්නේ කියලා ඔප්පු කරගන්න බෑ. ලියා ගන්න අලුත් වලකින් මෙන්න මේව අලුත් වලකින් පසේ සුත්‍ර ජීවීන් සිටීදයි පරීක්ෂා කිරීම. පසේ සුත්‍ර ජීවීන් සිටීදයි පරීක්ෂා කිරීම. පසේ සුත්‍ර ජීවීන් සිටීදයි පරීක්ෂා කිරීම. පසේ ශුද්ධ ජීවීන් සිටීදයි පරීක්ෂා කිරීම කියලා අපි ලියුවේ. ඉතින් අපි කරන විදිය කියලා දුන්නා. බලමු මේ රූපයක් පොඩ්ඩක් කොහොම ඉන්න. හරි. ඒතර මේ තියෙන්නේ පේනවනේ. ඒතර මේකේ පස් තදින් රත් කළ පස් තියෙනවා, රත් නොකළ පස් කියලා වර්ග දෙකක් අරගෙන කැකෑරු නලයක තියෙනවා. තියල ඉවර වෙලා රත් කර නටවන ලද කිරි තමයි දෙකටම දාන්නේ. මොකද කිරි වලක් තියෙන පුළුවන් සුද්ධ ජීවියෝ. එතකොට ඒක වළක්වන්න දෙකේම කිරි ටික රත් කරලා තමයි ගන්න. හැබැයි පස් රත් කරන්නේ එකක විතරයි. පළවෙනි රූපේ විතරයි පස් ටික රත් කරන්නේ. දෙවෙනි එකේ පස් රත් කිරීම සිදු කරන්නේ නැහැ. ඊට පස්සේ උඩින් පුළුන් ගැබ ගහලා තියෙනවා. පුළුන් තමයි උඩින් ගැබ විතර ගහලා තියෙන්නේ. කොහොමුණත් පුළුන් ගැබ, ඒ කියන්නේ පුළුන් ටිකක් රවුම් කරලා ඇබයක් විතර හදලා ගහනවා. පරිශනාවල එක කැරමල උඩින්. එතකොට පුළුන් වල හරහා සුද්ධ ජීවීන්ට ඇතුළට එන්නත් බෑ. කොහොම හරි දෙවෙනි ඇටෝමේ කිරි ටික තමයි කැටි ගැසීම සිද්ධ වෙන්නේ. එතකොට ඇතුළට බාහිර සුද්ධ ජීවියෝ එන්නත් බෑ.
කිරිවල සුද්ධ ජීවීන් හිටියෙත් නැහැ. පළවෙනි එකේ පළවෙනි රූපේ කිරි කැටි ගෑන්නේ නැහැ. දෙවෙනි එකේ කිරි කැටි ගැසුණා. එතකොට මොකද්ද කරපු එකම වෙනස? පළවෙනි එකට දැන් මේ තදින් රත් කරපු පස්, දෙවෙනි එකට දැන් මේ රත් නොකළ පස්. එහෙනම් මේක තමයි හේතුව. රත් කරාම මොකද වෙන්නේ? පසේ ඉන්න සුද්ධ ජීවීන් මැරෙනවා. එහෙනම් පළවෙනි එකේදී කිරි කැටි ගැසීම සිද්ධ වුනේ නැත්තේ. නැත්නම් ප්‍රමාද වුනේ සුද්ධ ජීවීන් පසේ නැති නිසා. හැබැයි දෙවෙනි එකේ කිරි කැටි ගැසීම සිද්ධ වුනේ සුද්ධ ජීවීන් පසේ ඉන්න නිසා. කොහොම වුණත් පළවෙනි එකේ සුද්ධ ජීවීන් නැති වුණේ ඇයි? රත් කරපු නිසා. එහෙනම් අපි ඒ පරීක්ෂණය ඉගෙන ගන්න පුළුවන් කිරි පසේ සුද්ධ ජීවීන් ඉන්නවා කියන එක ඔන්න ඔය පරීක්ෂණයෙන් තහවුරු කරගන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියලා ලියා ගන්න පරීක්ෂණ නල දෙකක්. පරීක්ෂණ නල දෙකක්. පරීක්ෂණ නල දෙකක්. ඊළඟට රත් කර නටවන ලද කිරි. රත් කර නටවන ලද කිරි. රත් කර නටවන ලද කිරි. පරීක්ෂණ නල දෙකක්. අපි මේ ලියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය පරීක්ෂණ නල දෙකක් රත් කර නටවන ලද කිරි. ඊළඟට රත් කළ පස් හා රත් නොකළ පස්. රත් කළ පස් හා රත් නොකළ පස්. හරිද? ඊළඟට පුළුන් ඇබ දෙකක්. හරිනේ. දැන් ඊට පස්සේ ලියා ගන්න ක්‍රමය කියලා ලියලා මේ රූප දෙක ඇඳ ගන්න. ඇඳලා නම් කරගන්න. සෝක අඳින්න ඕනද? ඔව්. මේ රූප සටහන නම් කරගන්න.
ඇඳලා නම් කරා හරි ඔහොම කට්ටිය තාම නේද? හරි සර්. ඉවරයි සර්. හරි. දැන් එහෙනම් ඊළඟට අපි එළුවේ ක්‍රමයනේ ලියාගන්න මෙහෙම ඉහත ආකාරයට ඇටෝම සාදා ඉහත ආකාරයට ඇටෝම සාදා ඉහත ආකාරයට ඇටෝම සාදා පැය කිහිපයක් තබයි. පැය කිහිපයක් තබයි. සර් ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඉහත ආකාරයට ඇටෝම සාදා පැය කිහිපයක් තබයි. ඉහත ආකාරයටම ඇටෝම සාදා පැය කිහිපයක් තබයි. හරි. ඊට පස්සේ ලියා ගන්න නිරීක්ෂණය. නිරීක්ෂණය.
නිරීක්ෂණය. නිරීක්ෂණයට ලියා ගනිමු. මේ ඔයාලා ඒවා රූප දෙකට AB කියලා දාගන්න, පළවෙනි රූපෙට A කියලා දාගන්න, දෙවෙනි රූපෙට B කියලා දාගන්න. හරිද? ලියා ගන්න නිරීක්ෂණ යටතේ ඒහි කිරි ඒහි කිරි ඒහි කිරි කැටි ගැසීම ආයෙත් කියන්නකෝ සර්. ඒහි කිරි කැටි ගැසීම ප්‍රමාද වන අතර ඒහි කිරි කැටි ගැසීම ප්‍රමාද වන අතර B කිරි ඉක්මනින් කැටි ගැසේ. B කිරි ඉක්මනින් කැටි ගැසේ. හරි. B කිරි ඉක්මනින් කැටි ගැසේ කියලා ලිව්වනේ. හරි. ඒ නිරීක්ෂණය. දැන් ලියගමු නිගමනය. දැන් ලියගන්න නිගමනය. නිගමනය. නිගමනය යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. පසෙහි සිටින ක්ෂුද්‍රජීවීන් නිසා පසෙහි සිටින ක්ෂුද්‍රජීවීන් නිසා සර් රයිමත් කියන්න. පසෙහි සිටින ක්ෂුද්‍රජීවීන් නිසා පසෙහි සිටින ක්ෂුද්‍රජීවීන් නිසා කිරි කැටි ගැසීම සිදුවේ. කිරි කැටි ගැසීම සිදුවේ. හරි. එසේනම් එහෙම ලියන්න. එසේනම් පසෙහි ශුද්ධජීවීන් සිටිනා බව පැහැදිලි වේ. එසේනම් පසෙහි ශුද්ධජීවීන් සිටිනා බව පැහැදිලි වේ. එසේනම් පසෙහි ශුද්ධජීවීන් සිටිනා බව පැහැදිලි වේ.
එසේනම් පසෙහි ශුද්ධ ජීවීන් සිටිනා බව පැහැදිලි වේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි ඒ කතා කරේ පස්සේ සුද්ධ ජීවීන් ඉන්නවයි කියලා පැහැදිලි වෙන්න ඕන. අපි එතනින් පස්සේ යම් පාංශු ජීවීන්ගේ කාර්ය ප්‍රයෝජන ගැන කතා කරමු. අපි දන්නවා ගැඩවිලා කියන්නේ පස්සේ ඉන්න ඕන සතෙක් නේ පස සරු කරනවයි කියලා කියනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ ගැඩවිල්ල මේ විවිධ සත්තු පස ඇතුළේ ඉන්නකොට පස වාතනය වෙනවා වැඩි. මොකද ගුල් හාරගෙන ඇතුළට යනවනේ. ඒතර පස්සේ වාතනය වැඩි වෙනවා. පස්සේ වාතනය වැඩි වුණාම ඒකත් පස්සේ ව්‍යුහයට වඩා හොඳයි. ඊට අමතරව ගත්තොත් එහෙම ගැඩවිලා කියන සතා කාබනික දේවල්, දි รา පත් විය හැකි දේවල් දි รา පත් කරන්නත් උදව් කරනවා. මොකද ඌ ඒවා කනවා. කාලා මල පහ විදියට පිට කරනවා ගැඩවිල් පෝර. ඒ පසට අතිශයින් සාරවත් පෝරක්. මේ ගැඩවිලා ආහාරයට ගන්න ಜಾති මල පහ විදියට පිට වෙනවා. ඒව ගොඩක් පසට වාසි කියන්නේ පොහොරක් කියලා සලකනවා. ඊට අමතරව පසේ ඉන්න සුද්ධ ජීවීන් ඉන්නවනේ. ඒ සුද්ධ ජීවීන් මගින් මොකද කරන්නේ? පසර තියෙන මැරිච්ච කොටස්. ඒ කියන්නේ ගහක් මැරුණම, ගහක කොළයක් මැරුණම, අපි මැරුණම, සත්තු මැරුණම ඒව පසට පස් කරලා දාන්නේ. නැත්නම් පසට දි รา පත් කරවලා දාන්නේ. පසේ ඉන්න සුද්ධ ජීවී විශේෂයෙන් බැක්ටීරියාවල් තමයි වැඩේ කරන්නේ. හදිසියෙන් පසේ සුද්ධ ජීවීන් නැති වුණා නම් පසේ සුද්ධ ජීවීන් නැති වුණා නම් මොකද වෙන්නේ? මැරිච්ච ශාකහා සත්ව කොටස් ඒ විදිහටම පසේ තවමත් පවතීවි. අපේ ආච්චිලා සීයලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා සෙට් එකම වලදාපු තැන්වල ඒ විදිහටම තියෙන්නේ. එහෙම නැතුව ඒ කට්ටිය පොළොවට පස්සෙලා යන්නේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. අපි ඊළඟ ලියාගමු දරුවෝ මෙන්න මෙහෙම. පාංශු ජීවීන්ගේ කාර්ය ලියාගන්න මාතෘකාවක්. පාංශු ජීවීන්ගේ කාර්ය ආයෙත් කියන්නකො සර්. පාංශු ජීවීන්ගේ කාර්ය හරි. අපි ලියාගමු පළවෙනි එක. ගැඩවිලන් නැත්නම් ගැඩවිලා වැනි සතුන් කියලා කියනවා. ගැඩවිලා වැනි සතුන්. ගැඩවිලා වැනි සතුන් පස සාරවත් කරයි. පස සාරවත් කරයි. ගැඩවිලා වැනි සතුන් පස සාරවත් කරයි.
ඊළඟ ප්‍රයෝජන ලියමු අංක දෙක ලියමු. පාංශු ජීවීන් ගුල් හැරීම නිසා පාංශු ජීවීන් ගුල් හැරීම නිසා පාංශු ජීවීන් ගුල් හැරීම නිසා පස බුරුල් වේ. පස බුරුල් වේ. පස බුරුල් වේ. හරි. තුන්වෙනි එක ලියා ගනිමු. තුන්වෙනි එක බැක්ටීරියා වැනි සුද්ධ ජීවීන් මගින් මල ශාක හා සත්ව කොටස් දි รา පත් කරයි. දි รา පත් කරයි. දි รา පත් කරයි. හරි. ඒ අපි කතා කරේ පාංශු ජීවීන්ගේ කාර්ය පිළිබඳව. ඊළඟට අපිට තියෙනවා මාතෘකාව ඒ තමයි පාංශු පැතිකඩ. දැන් අපි කතා කරුවේ පස තුල තියෙන සංඝටක තමයි අපි ඔය මෙච්චරලා කතා කරේ. පස තුල තියෙන සංඝටක වලින් පස්සේ අපිට කතා කරන්න තියෙනවා පාංශු පැතිකඩ. පසක පැතිකඩ. හරිද? ඒ කියන්නේ පෘථුවි කබලයේ පෘථුවි අභ්‍යන්තරයේ මොන විදියටද කියන එක අපි ඊළඟට කතා කරන්න හදන්නේ. ලියාගමු මාතෘකාව ලියා ගන්න පාංශු පැතිකඩ. පාංශු පැතිකඩ. පාංශු පැතිකඩ. හරි. පාංශු පැතිකඩ පිළිබඳව අපි ඊළඟ සතියේ කතා කරමු. ඉතින් තව පොඩ්ඩක් දීන පාඩම ඉවර කරන්න. අපි අදට පන්තිය මෙතනින් නතර කරනවා. හරිනේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.